හෙලෝ ගයිස් අයිබෝන් කියලා පිළිගන්න අපේ ගුරුතුමා YouTube channel එකට. අපි මේ වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ 6 වෙනි කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍යවල රසායනික සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඔක්සිජන්, සල්ෆර්, සෙලීනියම් වැනි මූලද්‍රව්‍යවල රසායනික සම්බන්ධයෙන් තමයි අපි මේ වීඩියෝ එකේදී කතා කරලා ඒ සියලුම ප්‍රතික්‍රියාවලට අදාළව අපි ෂෝට් නෝට් එකක් හදන විදිය මම ඔයගලන්ට කියලා දෙන්නම්. එකම ළමයි 6 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සම්බන්ධය. ඒතර 6 වෙනි කාණ්ඩයේ තියෙනවා ඔක්සිජන්, සල්ෆර්, සෙලීනියම්, ටෙලියුරියම් සහ පොලෝනියම්. එතකොට අපි සැලකුවොත් ඔක්සිජන් කියන්නේ අලෝහයක්, සල්ෆර් කියන්නේත් අලෝහ. එතකොට සෙලීනියම් කියන්නේ ලෝහ අලෝහ, ටෙලියුරියම් කියන්නේ ලෝහ අලෝහයක්, පොලෝනියම් කියන්නේ ලෝහයක්. මේ කාණ්ඩයේ පහළට අලෝහ සිට ලෝහ දක්වා ලක්ෂණ වෙනස් වෙනවා. එතකොට අපි සැලකුවොත් මේ 6 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල පොදු ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය. පොදු ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයෙන් ඕන ns2np4 ලෙස. එතකොට අපි සැලකුවොත් 6 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලට තියෙන ප්‍රධාන ඔක්සිකරණ අවස්ථා වශයෙන් ඍණ 2 සිට ධන 6 දක්වා ඉරට්ටේ ඔක්සිකරණ අංක පවතිනවා. නමුත් ඔක්සිජන් වලට පවතින උපරිම ඔක්සිකරණ අංකය ඔක්සිජන් වල උපරිම ඔක්සිකරණ අංකය සැලකුවොත් ධන 2 තමයි ඔක්සිජන් වලට ලැබෙන උපරිම ඔක්සිකරණ අවස්ථාව. මුලින් බලමු ළමයි ඔක්සිජන් වායු නිපදවීම සම්බන්ධයෙන්. ඔක්සිජන් වායු නිපදවීමේදී අපිට පුළුවන් ප්‍රධාන වශයෙන් මෙන්න මේ සංයෝග කිහිපය. තාප වියෝජනයට ලක් කිරීමෙන් O2 වායුව ලබා ගන්න. ඒතර KMnO4 තාප වියෝජනයට ලක් කිරීමෙන් අපිට ප්‍රධාන වශයෙන් O2 ලැබෙනවා. ඒට අමතරව අපිට ලැබෙනවා K2MnO4 සහ MnO2. ඒ වගේම තමයි පොටෑසියම් ඩයික්‍රොමේට්. තාප වියෝජනයට ලක් කිරීමෙන් අපිට පුළුවන් ඔක්සිජන් වායුව සහ පොටෑසියම් ඔක්සයිඩ් ලබා ගන්න. ඒ වගේම අපිට ලැබෙනවා Cr2O3 කියන ක්‍රෝමියම් වල ඔක්සයිඩය. ඉන්පසු අපි තාප වියෝජනයට ලක් කරොත් KClO4 පොටෑසියම් පර්ක්ලෝරේට් අපිට ඔක්සිජන් වායුව ලැබෙනවා. ඒට අමතරව අපිට ලැබෙනවා පොටෑසියම් ක්ලෝරයිඩ්. ඉන්පසු අවසාන ප්‍රතික්‍රියාව වශයෙන් අපි සිල්වර් කාබනේට් තාප වියෝජනයට ලක් කරොත් අපිට ඔක්සිජන් වායුව සහ සිල්වර් ලෝහය ඇතුළුව කාබන් ඩයොක්සයිඩ් ලැබෙනවා. ඒ වගේම සිල්වර් නයිට්‍රේට් තාප වියෝජනයට ලක් කරොත් අපිට ඔක්සිජන් වායුව වගේම සිල්වර් ලෝහය සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව ලබා ගන්න පුළුවන්. ඒතර අපි විශේෂයෙන් මතක තියාගන්න ඕන කරුණ තමයි මේ සිල්වර් කාබනේට් සහ සිල්වර් නයිට්‍රේට් කියන ලවණ අස්ථායි ලවණ. අස්ථායි ලවණ බවට පත් වෙනවා. එම නිසා තාප වියෝජනයේදී සිල්වර් ලෝහය දක්වාම වියෝජනය වෙනවා. අපි කතා කරමු හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සම්බන්ධයෙන්. ඒතර හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සැලකුවොත් අපිට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සාදා ගන්න මෙන්න මේ ආකාරයට පුළුවන්. බේරියම් පෙරොක්සයිඩ් වලට අපි එකතු කරොත් තනුක සල්ෆියුරික් අම්ලය. අපිට පුළුවන් ඉතාමත් පහසුවෙන් බේරියම් සල්ෆේට් කියන සුදු පැහැති අවක්ෂේපය සහ
H2O2 නැත්නම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ලබා ගන්න. ඒතර ඒ වගේම තවත් ආකාරයක් තියෙනවා. අපිට පුළුවන් සෝඩියම් පෙරොක්සයිඩ් වලට තනුක H2SO4 එකතු කරනවා. අපිට එවිටත් පුළුවන් සෝඩියම් සල්ෆේට් සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ලබා ගන්න. ඒතර අපි මේ සෝඩියම් පෙරොක්සයිඩ් සාධන ආකාරය මම ස්කොනුවේ ෂෝට් නෝට් එකේදී ඔයගලන්ට පැහැදිලි කරා. ඉන්පසු අපි සලකමු මේ H2O2 වල හැඩය සම්බන්ධයෙන්. එතකොට මේ H2O2 වල හැඩය සැලකුවොත් පෙරලපු පොතක් ආකාරයෙන් තමයි පවතින්නේ. එතකොට මේ ආකාරයට ඔක්සිජන් වට එකසර බන්ධන යුගල දෙකක් පවතිනවා. එතකොට අපි සැලකුවොත් මේව කෝණය අංශක 98ක් පමණ වෙනවා. ඒකම තමයි මේ ඔක්සිජන් වටා මුහුම් කරණය සැලකුවොත් මුහුම් කරණය sp3 ලෙස අපිට ලබා ගන්න පුළුවන්. අපි ඊට පස්සේ සැලකුවොත් H2O2 වල තාපාංකය සහ ජලයේ තාපාංකය. අපි සැලකුවොත් H2O2 වල අපිට පේනවා වැඩිපුර හයිඩ්‍රජන් බන්ධන ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම නමුත් H2O වල ජලයේ තියෙන්නේ අඩු හයිඩ්‍රජන් බන්ධන ප්‍රමාණයක් H2O2 වලට සාපේක්ෂව. එම නිසා H2O2 වල තාපාංකය වැඩි. එතකොට H2O2 වල තාපාංකය සැලකුවොත් එම අගය සෙල්සියස් අංශක 150ක් පමණ වෙනවා. ඒ වගේම තමයි මේ H2O2 සූර්යාලෝකයේදී වියෝජනයට ලක්වීමෙන් ජලය සහ ඔක්සිජන් සාදනවා. එතකොට මේ ප්‍රතික්‍රියාව අපි සැලකුවොත් ද්විධාකරණ ප්‍රතික්‍රියාවක්. අපි ගත්තොත් මේ H2O2 වල ඔක්සිජන් වල ඔක්සිකරණ අවස්ථාව ඍණ 1යි. එතකොට ජලයේ ඔක්සිකරණ අවස්ථාව ඍණ 2යි. ඔක්සිජන් වල ඔක්සිකරණ අවස්ථාව 0යි. එහෙනම් මේ අවස්ථාවේදී සිද්ධ වෙලා තියෙන්නේ ඔක්සි හරණයක්. H2O2 O2 බවට පත්වීම ඔක්සිකරණයක්. ඊළඟට සලකමු ළමයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ප්‍රතික්‍රියා සම්බන්ධයෙන්. එතකොට අපි H2O2 වල ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් සලකනකොට අපි දන්න ඔක්සිජන් වල ඔක්සිකරණ අවස්ථාව ඍණ 1යි. එතකොට අපි H2O2 වල වියෝජනයේදී අපි ඔක්සිජන් සහ ජලය සෑදුවා වගේ අපිට පුළුවන් මේ ඔක්සිකරණයේදී සහ ඔක්සිහරණයේදීත් මේ ආකාරයට ජලය සහ ඔක්සිජන් වායුව සාදන්න. එතකොට අපි ගත්තොත් ඔක්සිජන් වලදී ඔක්සිකරණ අවස්ථාව 0යි ඔක්සිජන් වල, ජලයේදී ඔක්සිකරණ අවස්ථාව ඍණ 2යි ඔක්සිජන් වල. එහෙනම් මේ H2O2 ඔක්සිජන් බවට ජලය බවට පත්වීම සැලකුවොත් ඔක්සිහරණයක්. ඒ වගේම තමයි H2O2 O2 බවට පත්වීම ඔක්සිකරණයක්. ඊළඟට සලකමු H2O2 වල ඔක්සිකාර්කයක් ලෙස හැසිරෙන අවස්ථා. එතකොට පළමු අවස්ථාව තමයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට අපි iron 2+ අයන එකතු කරොත් Fe2+ ආම්ලික මාධ්‍යයේදී එකතු කරොත් අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට රෙඩොක්ස් ප්‍රතික්‍රියාව තමයි සිද්ධ වෙන්නේ. අපිට පුළුවන් රෙඩොක්ස් වල නීති පාවිච්චි කරලා මේ ප්‍රතික්‍රියාව තුලනය කරගන්න. එතකොට Fe3+ සෑදෙනවා. එතකොට H2O2 ඔක්සිහරණය වෙන නිසා ජලය තමයි සෑදෙන්න ඕන. එතකොට දෙවෙනි ප්‍රතික්‍රියාව සැලකුවොත් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සහ අයඩයිඩ් අයන අතර ප්‍රතික්‍රියාව වෙන අපි දන්නවා I- I2 බවට පත් වෙනවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ජලය බවට පත් වෙනවා. මේ නිදහස් වෙන I- නිසා දම් පැහැයක් ඇති වෙනවා.
ඊට පස්සේ තුන්වෙනි ප්‍රතික්‍රියාව සැලකුවොත් තුන්වෙනි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් වායු අතර ප්‍රතික්‍රියාව. ඒතර අපි දන්නවා සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිකරණයට ලක් වෙන්න ඕන. එහෙනම් SO4 2- සෑදෙනවා. ඒ වගේම තමයි H2O2 වලින් ජලය සෑදෙන්න ඕන. ඒතර මේ ප්‍රතික්‍රියාව අවසාන වශයෙන් මේ ආකාරයට තමයි සිද්ධ වෙන්නේ. සල්ෆේට් අයින් H2SO4 බවට පත් වෙලා H2SO4 සහ ජලය තමයි සෑදෙන. අපිට මේ ප්‍රතික්‍රියාවත් රෙඩොක්ස් වලින් තුලනය කර ගන්න පුළුවන්. මේ හතරවෙනි ප්‍රතික්‍රියාව සැලකුවොත් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට අපි එකතු කරනවා PbS lead sulfide. ඒතර මේ අවස්ථාවේදී ඔක්සිකරණයට ලක් වෙන්න ඕන සල්ෆයිඩ්. ඒතර සල්ෆයිඩ් වල ඔක්සිකරණ අවස්ථාව ඍණ 2යි. එහෙනම් ඍණ 2 සල්ෆේට් දක්වා ඔක්සිකරණය වෙන්න ඕන. එහෙනම් PbSO4 තමයි අපිට අවසානයේදී ලැබෙන්නේ. ඒතර අපි දන්නවා එහෙනම් මේ H2O2 ජලය බවට පත් වෙනවා. ඉන්පසු අවසාන ප්‍රතික්‍රියාව වශයෙන් අපි සැලකුවොත් බාෂ්මික මාධ්‍යයේදී ඒ කියන්නේ ද්‍රාවණයෙන් OH- වලින් සමන්විත වුණාම අපිට පුළුවන් Cr3+ H2O2 සමග ප්‍රතික්‍රියාවට භාජනය කළා. අපි දන්නවා බාෂ්මික මාධ්‍යයේ Cr3+ ක්‍රොමේට් බවට පත් වෙනවා. ඒතර ඔක්සිකරණයක් තමයි අවස්ථාවේ සිද්ධ වෙන්නේ. එහෙනම් H2O2 ජලය බවට ඔක්සිකරණය වෙනවා. ඔක්සිහරණයට ලක් වෙනවා. ඒතර ඔයගොල්ලෝ විශේෂයෙන් මේ ප්‍රතික්‍රියාව මතක තියාගන්න. මොකද හුඟක් පාස් පේපර්ස් වල මේ ප්‍රතික්‍රියාව ඇවිල්ලා තිනවා ඉනෝගොනික් ප්‍රශ්නය සඳහා. ඒතර අපිට මේ ප්‍රතික්‍රියාවත් පුළුවන් ඔක්සිකරණ අංක ක්‍රමය යොදා ගනිමින් තුලනය කරන්න. ඊට සලකුණු H2O2 වල ඔක්සිහාරකයක් ලෙස හැසිරෙන අවස්ථාව. එතකොට මේකෙදි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සිකරණයට ලක් වෙනවා. එහෙනම් අනෙක් ප්‍රභේදය ඔක්සිහරණයට තමයි ලක් වෙන්න ඕන. ඒතර අපි සලකමු පළමුව මේ ප්‍රතික්‍රියාව ආම්ලික මාධ්‍යයේදී ඒ කියන්නේ තනුක HCl හෝ තනුක H2SO4 අඩංගු විට MnO2 මැංගනීස් ඩයොක්සයිඩ් අපි දන්නවා MnO2 Mn2+ බවට පත් වෙන ආම්ලික මාධ්‍යයේදී. එහෙනම් H2O2 සමග තමයි මෙහිදී ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. H2O2 වලින් ඔක්සිජන් වායුව ලැබෙන්න ඕන. ඒතර අපිට පුළුවන් මේ ප්‍රතික්‍රියාව රෙඩොක්ස් අංක ක්‍රමයෙන් තුලනය කරගන්න. ඊපසු දෙවෙනි ප්‍රතික්‍රියාව සැලකුවොත් එයත් ආම්ලික මාධ්‍යයේ තමයි සිද්ධ වෙන්නේ. ඒතර MnO4- අයනය හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමග ප්‍රතික්‍රියාවට භාජනය වෙලා Mn2+ සාදනවා. අපි දන්නවා ආම්ලික මාධ්‍යයේදී MnO4- Mn2+ බවට තමයි පත් වෙන්නේ. ඒතර දම් පාට අවර්ණ වෙනවා. ඒ වර්ණ විපර්යාසත් මතක තියාගන්න. ඒතර හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සැලකුවොත් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් O2 බවට පත් වෙනවා. ඊපසු තුන්වෙනි ප්‍රතික්‍රියාව අපි සලකමු. තුන්වෙනි ප්‍රතික්‍රියාවේ තියෙන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සහ ක්ලෝරින් වායුව. ඒතර අපි දන්නවා මොකද්ද? ක්ලෝරින් නම් තියෙන්නේ එය Cl- බවට පත් වෙනවා. H2O2 O2 බවට පත් වෙනවා. මේ Cl- පවතින නිසා අවසානයේදී මෙන්න මේ ආකාරයට තමයි ප්‍රතික්‍රියාව ලැබෙන්නේ. හයිඩ්‍රජන් ක්ලෝරයිඩ්. ඒ කියන්නේ Cl අම්ලය සහ O2 වායුව ලැබෙනවා. ඒතර අපිට මේ ප්‍රතික්‍රියාවත් රෙඩොක්ස් අංක ක්‍රමයෙන් තුලනය කරගන්න පුළුවන්. අවසාන ප්‍රතික්‍රියාව වශයෙන් අපි එකතු කරොත් සිල් ඔක්සයිඩ්. සිල් ඔක්සයිඩ් වලට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එකතු කරනවා. එතකොට අපි දන්නවා මොකද්ද? මේ සිල් ඔක්සයිඩ් කියන්නේ අස්ථාහි සංයෝගයක්. ඒ නිසා මේ සිල් ඔක්සයිඩ් සිල්වර් බවට ඔක්සි හරණයට ලක් වෙනවා. එහෙනම් H2O2 වලින් O2 ලැබෙන්න ඕන. එතකොට මේ ප්‍රතික්‍රියාව අපිට පුළුවන් තුලනය කරන්න ඔය රෙඩොක්ස් අංක ක්‍රමයෙන්. මේ H2O2 සම්බන්ධයෙන් මතක තියාගන්න විශේෂතම කරුණු තමයි H2O2 කියන්නේ ලා නිල් පැහැති ද්‍රවයක්.
ඒ වගේම තමයි හිරුවෙලි යටතේ වියෝජනයට ලක්වන නිසා H2O2 දුබුරු පැහැති බෝතල් වල තමයි ගබඩා කරන්නේ. ඉන්පසු තුන්වෙනි වැදගත්ම කරුණ තමයි මේ H2O2 විරංජක ගුණ පවතිනවා. විරංජක ගුණ කියන්නේ වර්ණවත් ද්‍රව්‍ය අවර්ණ ද්‍රව්‍ය බවට පත් වෙනවා. එතකොට මේ ආකාරයට තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. H2O2 H2O බවට ඔක්සිහරණයට ලක් වෙනවා. ඒතර වර්ණවත් ද්‍රව්‍ය ඔක්සිකරණයට ලක් වෙන්න ඕන. ඒතර ප්‍රතික්‍රියාව බැලන්ස් කරොත් මේ ආකාරයට තමයි එන්නේ අර්ධ ප්‍රතික්‍රියා තුලනය කරොත්. ඒතර අවසාන වශයෙන් මෙන්න මෙහිම විරංජක ප්‍රතික්‍රියාවක් තමයි අපිට ලැබෙන්නේ. අපි ඊළඟට බලමු ළමයි සල්ෆර් රසායන සම්බන්ධය. ඒතකොට සල්ෆර් රසායන සම්බන්ධයෙන් කතා කරොත් බොහොම ස්වල්පයි අපිට කතා කරන්න තියෙන්නේ. ඒතකොට අපි මුලින්ම සලකමු සල්ෆර් වල ඔක්සිහාරක ලෙස හැසිරෙන අවස්ථා. එතකොට සල්ෆර් ඔක්සිහාරක ලෙස හැසිරෙනකොට මොකද්ද? සල්ෆර් ඔක්සිකරණයට තමයි ලක් වෙන්න ඕන. එතකොට අපි සලකමු පළවෙනි ප්‍රතික්‍රියාව සල්ෆර් වාතය දහනය කරනකොට අපිට පුළුවන් සල්ෆර් ඩයොක්සයිඩ් වායුව ලබා ගන්න. මෙන්න මේ ආකාරයට තමයි එතකොට ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. එතකොට අපිට පේනවා සල්ෆර් මුලදී ඔක්සිකරණ අවස්ථාව 0යි. එතකොට සල්ෆර් ඩයොක්සයිඩ් බවට පත් වුණාට පස්සේ ඔක්සිකරණ අවස්ථාව ධන 4යි. එහෙනම් සල්ෆර් ඔක්සිකරණ අවස්ථාව වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් ඔක්සිකරණයක් ලක් වෙලා. එහෙනම් සල්ෆර් ඔක්සිහාරකයක් ලෙස තමයි හැසිරීලා තියෙන්නේ. එතකොට දෙවෙනි ප්‍රතික්‍රියාවේදී සල්ෆර් වලට අපි එකතු කරනවා උණු සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය. උණු සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය එකතු කරාම මොකද්ද අපිට ලැබෙන්නේ? අපිට ලැබෙනවා අපි දන්න උණු සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය එකතු කරාම උපරිම ඔක්සිකරණයේ අංකය දක්වා අනෙකුත් ප්‍රභේදයේ ඔක්සිකරණයට ලක් වෙනවා. එතකොට නයිට්‍රික් අම්ලය ඔක්සිහරණයට ලක් වෙන්න ඕන. එහෙනම් නයිට්‍රික් අම්ලයෙන් දුබුරු පැහැති නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව අපිට ලබා ගන්න පුළුවන්. එතකොට අපිට මේ සමීකරණය රෙඩොක්ස් අංක ක්‍රමය යොදා ගනිමින් තුලනය කරන්නත් පුළුවන්. එතකොට තුන්වෙනි ප්‍රතික්‍රියාව අපි සැලකුවොත් අපි සල්ෆර් වලට එකතු කරනවා සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය. එතකොට අපි දන්නවා සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය සහ උණු සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය එකතු කරාම තියෙන වෙනස. උණු සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය එකතු කරාම අනෙකුත් ප්‍රභේදයේ උපරිම ඔක්සිකරණ අංකය දක්වා ගමන් කරනවා. එහෙනම් මේ අවස්ථාවේදී සල්ෆර් SO2 වායුව බවට පත් වෙනවා. ඒ වගේම තමයි සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය දුබුරු පැහැති NO2 වායුව බවට පත් වෙනවා. ඊට පසු අපි අවසාන ඔක්සිහාරක ප්‍රතික්‍රියාව ලෙස සැලකුවොත් සල්ෆර් වලට අපි එකතු කරනවා සාන්ද්‍ර H2SO4. මේ ආකාරයට සාන්ද්‍ර H2SO4 එකතු කරාට පස්සේ මොකද්ද අපිට ලැබෙන්නේ? අපිට ලබා ගන්න පුළුවන් සල්ෆර් ඩයොක්සයිඩ් වායුව සහ H2O. එතකොට මෙහි තේරුම ලබා ගත්තොත් අපි මේ ආකාරයට සල්ෆර් ඔක්සිකරණ අවස්ථාව 0යි. සාන්ද්‍ර H2SO4 වල සල්ෆර් ඔක්සිකරණ අවස්ථාව ධන 6යි. එතකොට සල්ෆර් ඩයොක්සයිඩ් වල ඔක්සිකරණ අවස්ථාව සල්ෆර් වල ධන 4යි. ඒ කියන්නේ සල්ෆර් SO2 බවට ඔක්සිකරණයට ලක් වෙලා ඒ වගේම තමයි සාන්ද්‍ර H2SO4 SO2 බවට ඔක්සිහරණයට ලක් වෙලා. අපි සල්ෆර් අවසාන ප්‍රතික්‍රියාව වශයෙන් සලකමු ළමයි. සල්ෆර්ට අපි එකතු කරනවා ප්‍රබල අම්ලයක්. ප්‍රබල අම්ලයක් එකතු කරාට පස්සේ මොකද්ද වෙන්නේ? සල්ෆර් ද්විධාකරණයට ලක් වෙනවා. ඒ කියන්නේ සල්ෆයිඩ් අයනය සහ සල්ෆයිඩ්. මේ තියෙන සල්ෆයිඩ් අයනය, මේ තියෙන සල්ෆයිඩ් අයනය. මේ අයන දෙකම සාදමින් ද්විධාකරණයට ලක් වෙනවා සල්ෆර්. ඒතර අපි ගත්තොත් ඔක්සිකරණ අංකවල වෙනස් වීම සල්ෆර් ආරම්භයේදී ඔක්සිකරණ අවස්ථාව 0යි. සල්ෆයිඩ් අයනයේදී ඔක්සිකරණ අවස්ථාව ඍණ 2යි. සල්ෆයිඩ් අයනයේදී ඔක්සිකරණ අවස්ථාව ධන 4යි.
එතකොට මේ අවස්ථාවේදී ඔක්සිහරණයක් සිද්ධ වෙලා තින්නේ. ඒ වගේම තමයි මෙහිදී ඔක්සිකරණයකට ලක් වෙලා තියෙනවා සල්ෆර්. එතකොට මේ ප්‍රතික්‍රියාව රෙඩොක්ස් අංක ක්‍රමයෙන් තුලනය කිරීමෙන් අපිට පුළුවන් සමස්ත ප්‍රතික්‍රියාව ලබා ගන්න. ඒ විදිහට සම්පූර්ණ සමස්ත ප්‍රතික්‍රියාව ලබා ගත්තට පස්සේ අපිට ලැබෙන්නේ මෙන්න මේ ආකාරයේ ප්‍රතික්‍රියාවක්. සල්ෆර් අණු 3ක් සමග OH- අණු 6ක් ප්‍රතික්‍රියාවට භාජනය වෙලා සල්ෆයිඩ් අයන 2ක් සහ සල්ෆයිඩ් අයනයක් සාදමින් ජල අණු 3ක් සාදනවා. ළමයි මම ඊළඟ වීඩියෝ එකකින් ඕගොල්ලන්ට පැහැදිලි කරන්නම් කොහොමද හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායුවේ සහ SO2 වායුවේ රසායනයට අදාළ ප්‍රතික්‍රියා සියල්ල ෂෝට් නෝට් එකකට අරගෙන මතක තියාගන්නේ කොහොමද කියලා තියරි කොටස් සමගව පැහැදිලි කරන්නම්. එතන මම මේ වීඩියෝෙන් ඔයගොල්ලන්ට පැහැදිලි කරා ඔක්සිජන් වල සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සහ සල්ෆර් වල රසායනික සම්බන්ධයෙන්. එතකොට ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක බලලා මේ සංයෝග තුනට අදාළ ප්‍රතික්‍රියා ෂෝට් නෝට් එකකට අරගෙන ඔයගොල්ලන්ට පුළුවන් අනිවාර්යෙන් මතක තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යෙන්ම මේ channel එක subscribe කරන්න. ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ යාළුවෝ අතර මේ වීඩියෝ එක share කරන්න.